උසස් පෙළ රසායන විද්‍යා සම්පූර්ණ සිද්ධාන්ත ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල වීඩියෝ, ඒ වගේම වර්ණරුප සටහන්, පහුගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න, ඒ වගේ විවරණ වීඩියෝ විතරත් හරිගස්සපු අංග සම්පූර්ණ Android mobile application එක දැන් ඔයගොල්ලන්ට Google Play Store එකෙන් download කරගන්න පුළුවන්. link එක වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වටින app එකක් වෙයි කියලා. පුළුවන් අය download කරගන්න. හැමෝටම සුබාලුත් අවුරුද්දක් වේවා. ඉතින් දැන් මම අපි එදා අපේ 14 වෙනි ක්ලාස් එකෙන් අපි කරා ඉනෝගනික් වල මම මේ අලුත් තව ගණන් ටිකක් ඕගොල්ලන්ට දුන්නා. මට මතක විතර මෙන්න මේක මේ 3 වෙනි ගණන් තමයි කරේ. පහන්සල පරීක්ෂාවෙන් අඳුර ගන්න තියෙන. අපි අද එතන ඉඳලා තව අපිට තියෙනවා ගණන් 1 2 3 4 5ක් තියෙනවා එකේ. අපි මේ ගණන් 5 කරලා ඊට පස්සේ අපි මෙතන කරා පළවෙනි ඒස් කොනුව කරා දැන් මේ 3 වෙනි කාණ්ඩෙත් ගණක් දෙකක් විතර කරා. ඊට පස්සේ අපි යන් 4 5 කාණ්ඩවල ගණන් වලට. හරි. එහෙනම් මම දැන් කරනවා මෙන්න මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති යටින් 4 වෙනි ගාන. 4 වෙනි ගානේ කියන්නේ මොකද්ද බලන්න. 4 වෙනි ගාන කියන්නේ A නම් ද්‍රාවණයේ KOH A නම් ද්‍රාවණයේ KOH ද්‍රාවණයක් අඩංගු වන අතර B නම් ද්‍රාවණයේ AlCl3 ඇලුමිනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් අඩංගු වේ. පහත එක් අවස්ථාවේදී සිදුවන විපර්යාස පැහැදිලිව වෙන වෙනම සඳහන් කරන්න. හරි, මුලින්ම මේ මම ද්‍රාවණ දෙක ඇඳගෙන ඉන්නේ. හරි, මුලින් ගන්න කියලා එනංග. පළවෙනි එකෙන් අහනවා A ද්‍රාවණයට B ද්‍රාවණයෙන් බිඳුව ගානේ දාද්දි මොකද වෙන්නේ? දෙවෙනි එකට අහනවා B ද්‍රාවණයට A බිඳුව ගානේ දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා. හරි. අනේ ද්‍රාවණ දෙක අඳලා පෙන්නනම් මුලින්ම. මේක තමයි A ද්‍රාවණය. මේක තමයි B ද්‍රාවණය. එතකොට A ද්‍රාවණයේ ඉන්නවා කියලා කියන්නේ KOH. මේක ඉන්නේ එහෙනම් KOH. B ද්‍රාවණයේ ඉන්නවා කියලා කියන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. හරි. පළවෙනි එක තමයි A ට B දානවා. A ද්‍රාවණයට B ද්‍රාවණයේ බිඳුව ගන්න දානවා. ඒ කියන්නේ A ද්‍රාවණයේ KOH නේ. KOH මේ A ද්‍රාවණයට B දානවා එක තමයි වෙන්නේ. එතකොට KOH ට ඇලුමිනියම් ක්ලෝරයිඩ් දාන එක තමයි වෙන්නේ. දැන් බලන්න KOH ගොඩක් ඉන්නවා මෙතන නේද? KOH ගොඩක් ඉන්න තැනකට තමයි දැන් මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් දාන්නේ. අපි දන්නවා මුලින්ම KOH එන එක තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් දාන්නේ. එහෙම දානකොට ඇලුමිනියම් ක්ලෝරයිඩ් මුලින්ම හැදෙනවා මොකද්ද? KCl ඊට පස්සේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදෙනවා. හැබැයි මෙතන KOH ගොඩක් ඉන්න තැනක තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් දාන්නේ. එතකොට මේ අවක්ෂේපය හැදුනද කියලා හොයාගන්න බැරි වෙන දී වෙනවා. ඒ කියන්නේ හැදුන ක්ෂණයෙන් ඒ වෙලාවම දී වෙනවා. ඒ කියන්නේ අවක්ෂේපයක් හැදෙන්නේ නැහැ මෙතන. එතන මොකද වෙන්නේ? එසනින්ම මේක අනිත් පැත්තට ප්‍රතික්‍රියා වෙනවා. මොකද වෙන්නේ? තවත් KOH එක ප්‍රතික්‍රියා කරලා ඔන්න ඕක බවට පත් වෙනවා ජලීය ද්‍රාවණය අවර්ණයි. එහෙනම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ මෙතන. ඇයි?
ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදුන ගමන් දී වෙලා යනවා. හැදුනද කියලාවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ මුකුත් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ වගේ කියන්නේ මේ Aට B දැම්ම කියලා මුකුත් වෙනසක් වෙන්නේ නැහැ වගේ. තේරුණාද? මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මම ලියන එකට උත්තරය Aට B දැමීමේදී වැඩිපුර KOH පවතින තැනකට AlCl3 එක්වන බැවින් මෙහි අවක්ෂේපයක් ඇති නොවේ. එම නිසා Aට B දැමීමෙන් කිසිදු විපර්යාසයක් සිදු නොවන බව දැක්විය හැක. හරි. දැන් ඊළඟට බලන්න. ඊළඟට කියනවා මේ B ද්‍රාවණයට A බිඳුව ගන්න දානවලු. B ට A බිඳුව ගන්න දානවා. ඒ කියන්නේ මෙයාට දැන් KOH දානවා. එතකොට බලන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගොඩක් කියන තැනට KOH ටිකක් දානවා. අන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට ඇලුමිනියම් ක්ලෝරයිඩ් දෙන්න තැනට තමයි KOH දාන්නේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගොඩක් කියන තැනකට. එතකොට මේක අර පියවර දෙකම එකපාර වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? KCl හැදෙනවා. හැදිලා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂේපය හැදෙනවා. ගොඩාක් දිගටම දාගෙන ගොඩාක් දාද්දි තමයි මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දිය වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී අපිට නිරීක්ෂණය වෙනවා කියලා මොකද්ද? B ට A බිඳුව ගන්න දාද්දී සුදු පාට අවක්ෂේපයක් මේක ඇති වෙනවා. A ට B බිඳුව ගන්න දැම්ම කියලා මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. නිකම්ම ද්‍රාවණය වතුරක් කරනවා වගේ තමයි. හැබැයි B ට A බිඳුව ගන්න දැම්මොත් මෙතන සුදු පාට අවක්ෂේපයක් ඇති වෙනවා. තේරෙනවද? මෙහිදී B ට A ද්‍රාවණයෙන් එක් කරන බැවින් මෙහි වැඩිපුර AlCl3 පවතින තැනට KOH ස්වල්පයක් එකතු කිරීම සැලකිය හැකියි. මෙවිට B තුල සුදු පහතේ අවක්ෂේපයක් ඇති වේ. B හි
සුදු පැහැ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ඇති වේ. මේක කියනවානේ අවක්ෂේපයක් ඇති වේ. හරි එහෙනම් මේ ගාන ඉවර කරා. අපි යන් ඊළඟ ගාන. 6 වෙනි ගාන. හරි. බලන්න 6 වෙනි ගානේ මොකද්ද කියන්නේ කියලා. 6 වෙනි ගානේ පහත සඳහන් සංයෝග කාණ්ඩයේ අඩංගු සංයෝග තුන ඒ සමග දක්වා ඇති ක්‍රමය අනුසාරයෙන් හඳුනාගන්නේ කෙසේද කියලා තමයි අහන්නේ. අපිට දීලා තියෙන සංයෝග කාණ්ඩ තුනක් සංයෝග කාණ්ඩයක් ඇලුමිනියම් නයිට්‍රේට් ද්‍රාවණයක් දීලා තියෙනවා. සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයක් දීලා තියෙනවා. සිංක් නයිට්‍රේට් ද්‍රාවණයක් දීලා තියෙනවා. මේකෙදි කියන්නේ ඇමෝනියා බිඳු වශයෙන් වැඩිපුර එකතු කිරීම. ඇමෝනියා බිඳු වශයෙන් වැඩිපුර එකතු කිරීම. මෙතන නම් හැබැයි සිල්වර් සිංක් වගේ ඒවාක් තියෙනවා කමන්න. හරි. මම දැන් මුලින් සංයෝග කාණ්ඩ ලියලා පෙන්නන්න ඕගොල්ලන්ට. aluminium nitrate द्रावणे silver nitrate द्रावणे zinc nitrate द्रावणे හරි මේකට ඇමෝනියා බිඳු වශයෙන් වැඩිපුර එකතු කරනවා කියලා තමයි කියන්නේ. මේ ජලීය ඇමෝනියා. ජලීය ඇමෝනියා කියලා කියන්නේ අතර මේක අපිට මෙහෙම ඕන ලියන්න පුළුවන්. NH4OH. ජලයේදී ජලීය ඇමෝනියා. ජලයේදී ඇමෝනියා මේ විදිහට තමයි ඉන්නේ. එහෙනම් ජලීය ඇමෝනියා බිඳු වශයෙන් වැඩිපුර එකතු කිරීම. හරි. බලමු මුලින් ප්‍රතික්‍රියා ටික අපි ලියගමු. ඇලුමිනියම් නයිට්‍රේට් වලට ජලීය ඇමෝනියා දානවා. මම එක NH4OH කියලා ලියගන්න නැත්නම් NH3 then H2O කියලා ලියන්නත් පුළුවන්. මම එක ලේසියට මේක මේ දිග මේකේ මට ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනනේ. ඒක මදි වෙන නිසා මම මේ NH4OH කියලා කෙලින්ම ගන්නවා. එකතු කරාම මොකද හැදෙන්නේ? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. හරි. ඊළඟ එක බලන්න. සිංක් නයිට්‍රේට් ද්‍රාවණය. මෙතන තව එකක් හදන මොකද? ඇමෝනියම් නයිට්‍රේට්. ඒක මම මේ යටින් දාන්න. මේක ද්‍රාවණය. හරි. ඊට පස්සේ සිංක් නයිට්‍රේට්. අනේ සිංක් නේ සිල්වර් තියෙනනේ. හරි. සිල්වර් නයිට්‍රේට්. ද්‍රාවණයට දානවා දැන් ජලීය ඇමෝනියා. මෙතන දාද්දී
මේක අපිට පියවර දෙකකට වෙනවා කියලා ගන්න පුළුවන්. මෙතන අපිට අඳුර ගන්න විතරනේ ඕන කරන්නේ. අඳුර ගන්න ඕන නිසා මේක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් පළවෙනි පියවරෙම. ඒ නිසාම ඒක එතනින් නවත්තන්න. නැත්තම් මේක මේ අර සිල්ව ඇමෝනියා සංකීර්ණයක් හදනවා. හරි NH4 කාණ්ඩ 4 කරගෙන. එහෙනම් මෙතන හැදෙනා මුලින්ම සිල්ව හයිඩ්‍රොක්සයිඩ් දුඹුරු පාට අවක්ෂේපයක්. නේ දුඹුරු පාට. මේක සුදුනේ මේක දුඹුරු. අවක්ෂේපයක් හදනවා ඊට පස්සේ ඇමෝනියම් නයිට්‍රේට්. ටිකක් හයියෙන් වයින් මම හිතනවා මම කියන එක ඕගොල්ලන්ට ඇහෙනවා ඇති කියලා බැස්ස සබ්බට වඩා. ඕගොල්ලෝ ප්‍රශ්න අහනවා නම් අහන්න. මම සැරින් සැරේට බලනවා. හරි මෙතන දුඹුරු පාට අවක්ෂේපයක් තමයි හැදෙන්නේ. ඊට පස්සේ දැන් බලමු අපේ සින්ක් නයිට්‍රේට් වලට එකතු කරමු. ජලීය ඇමෝනියා. එකතු කරනකොට මෙතන පියවර දෙකක් වෙනවා. දැන් ඉස්සෙල්ලා සුදු පාට අවක්ෂේපයක් හැදුණානේ. ඒ නිසා දැන් මේක අපි පියවර දෙකම දාගමු. මුලින්ම හැදෙනවා සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය. සහ NH4 NO3. ඊට පස්සේ වැඩිපුර මේකට මේක ජලීය ඇමෝනියා දිගටම දාගෙන යද්දී මේ සින්ක් හයිඩ්‍රොක්සයිඩ් කියන සුදු පාට අවක්ෂේපයක් දිය වෙලා යනවා. මම ඒක වෙනම ලියලා පෙන්නන මෙහෙම. වැඩිපුර ජලීය ඇමෝනියා. එතකොට මොකද වෙන්නේ? වැඩිපුර ජලීය ඇමෝනියා එකතු වෙද්දී මෙන්න මේ සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයේ දිය වෙලා ගිහිල්ලා මෙන්න මේක සින්ක් ඔන්න ඔය ජලීය ද්‍රාවණය හැදෙනවා. එහෙනම් බලන්න හොඳට දැන් මොකද මෙතන වෙන්නේ කියලා. දැන් ද්‍රාවණ තුනක් තියෙනවා. වෙන වෙනම ද්‍රාවණ තුනක් තියෙනවා. හරිද? අපි ද්‍රාවණ තුනේ ඉන්නේ සිල්වර් නයිට්‍රේට් මම එක ඇඳලා පෙන්නන්න. ඔතන බලන්න. මම මේ ද්‍රාවණ තුන ABC කියලා ගන්නම්කෝ. මේ ද්‍රාවණ තුනටම ඇමෝනියා දානවා. තුනටම දානවා. හරි තුනටම දානකොට මොකද වෙන්නේ? දැන් මම පරීක්ෂණ ඉස්සෙල්ලා ප්‍රතික්‍රියා ටික මම ලිව්වා. සිල් ඇලුමිනියම් නයිට්‍රේට් ඉන්න ද්‍රාවණයට ඇලුමිනියම් නයිට්‍රේට් ඉන්න ද්‍රාවණයට ජලීය ඇමෝනියා දැම්මා කියලා ජලීය ඇමෝනියා දැම්මම සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. හොඳට මතක තියාගන්න මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා වැඩිපුර ජලීය ඇමෝනියා වල දිය වෙන්නේ නැත. ඒක හොඳට මතක තියාගන්න. එතකොට
එක ද්‍රාවණයකට ජලීය ඇමෝනියා දාගෙන යනවා. සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. හැබැයි කොච්චර ජලීය ඇමෝනියා මේ සුදු අවක්ෂේපයේ දීවෙන්නේ නැත්තම් අන්න කවුද? ඒ කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට කීකේ හිටියේ දැන් සිල්වර් නයිට්‍රේට් එකට ඇලුමිනියම් නයිට්‍රේට් එකට ජලීය ඇමෝනියා දානකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය හැදෙනවා. මේ සුදු පාට අවක්ෂේපය වැඩිපුර ජලීය ඇමෝනියා දැම්ම කියලා දී වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒ කියන ද්‍රාවණයට ජලීය ඇමෝනියා දාද්දි හිතන්න සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. කොච්චර දැම්මත් මෙයා දී වෙන්නේ නැත්නම් ඒ කියලා කියන්නේ ඇලුමිනියම් නයිට්‍රේට් කියලා අපිට අඳුර ගන්න පුළුවන්. හරි එහෙනම් ඒ කියලා කියන්නේ ඇලුමිනියම් නයිට්‍රේට්. හරිද? හිතන්න තව ද්‍රාවණයකට දැන් මෙහෙම ජලීය ඇමෝනියා දාගෙන යනවා. දානකොට දුඹුරු පාට අවක්ෂේපයක් හැදෙනවා. වැඩිපුර දෙමුත් දීවල යනවා. තවත් ද්‍රාවණයකට B කියන ද්‍රාවණයට ජලීය ඇමෝනියා දාද්දී දුඹුරු පාට අවක්ෂේපයක් ඇති වුණා. කවුද? සිල්වර් නයිට්‍රේට් වලට ජලීය ඇමෝනියා දාද්දී තමයි දුඹුරු පාට අවක්ෂේපයක් හැදෙන්නේ. එහෙනම් B වලට ජලීය ඇමෝනියා දානකොට දුඹුරු පාට අවක්ෂේපයක් ඇති වුණොත් අනිවාර්යෙන් B කියන්නේ කවුද? සිල්වර් නයිට්‍රේට්. හරි සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණය. හරි එහෙනම් ඉතුරු ද්‍රාවණය කවුද? තුනයි නෙන්නේ. ඉතුරු ද්‍රාවණය සිල්වර් නයිට්‍රේට්. සිල්වර් නයිට්‍රේට් වලට ජලීය ඇමෝනියා දානකොට මොකද වෙන්නේ? මුලින්ම සුදු පාට සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදෙනවා. හැබැයි වැඩිපුර දානකොට මේ සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දිය වෙලා ගිහිල්ලා අර සිංක් ඇමෝනියාත් එක්ක සංකීර්ණයක් හදනවා. මේ සංකීර්ණය ජලයේ දී වෙන අවර්ණ සංකීර්ණයක්. මෙන්න මේ සිංක් ඇමෝනියා කාණ්ඩ හතරක් අරගෙන හදන ධන දෙක සංකීර්ණය හදලා වැඩිපුර මේ ජලීය ඇමෝනියා වලදී සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයේ දී වෙලා යනවා. එහෙනම් C ට ජලීය ඇමෝනියා දාද්දි මොකද වෙන්නේ? මුලින් සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. වැඩිපුර දානකොට ජලීය ඇමෝනියා මේ අවක්ෂේපයේ දී වෙලා යනවා. හරිද? අපි ඔක ලියන්න ඕනේ. එහෙනම් මේ C කියලා කියන්නේ සිංක් නයිට්‍රේට්. හරි. දැන් මේක ලියන්නේ මෙහෙමයි. මට මේක අතේ තියන්න ඕනේ නේද? වරදවා මේ શબ્දට වහිනවා. හරි. කිසියම් ද්‍රාවණයකට ජලීය ඇමෝනියා ක්‍රමයෙන් එකතු කිරීමේදී ස්ථිර සුදු අවක්ෂේපයක් දීවලයන් වැඩිපුර දැම්ම කියලා දීවෙන්නේ නැති ස්ථිර සුදු අවක්ෂේපයක් ලැබේ නම් කවුද? අදාළ ද්‍රාවණය ඇලුමිනියම් නයිට්‍රේට් වේ. හරි. අදාළ ද්‍රාවණය ඇලුමිනියම් නයිට්‍රේට් වේ. හරි. ඊට පස්සේ තවත් ද්‍රාවණයකට නැත්නම් වෙනත් ද්‍රාවණයකට ජලීය ඇමෝනියා ක්‍රමයෙන් එකතු කිරීමේදී පළමුව සුදු අවක්ෂේපයක් ලැබී වැඩිපුර ජලීය ඇමෝනියා එකතු කිරීමේදී එම සුදු අවක්ෂේපයේ දේවී යයි නම් අදාළ ද්‍රාවණය කවුද? මේ C සිංක් නයිට්‍රේට් වේ.
තවත් ද්‍රාවණයකට සිල්වර් නයිට්‍රේට් එකතු කිරීමේදී සිල්වර් නයිට්‍රේට් එකතු කිරීමේදී සිල්වර් නයිට්‍රේට් නෙවෙයි ජලීය ඇමෝනියා මේ උඩටත් ඒකම එන්න ඕනේ. එකතු කිරීමේදී මුලින් සුදු අවක්ෂේපයක් ලැබී තවදුරටත් ජලීය ඇමෝනියා එකතු කිරීමේදී මෙම සුදු අවක්ෂේපය දිය වී යයි නම් මොකද වෙන්නේ? අදාළ ද්‍රාවණය සිංක් නයිට්‍රේට් වේ. හරි. ඊට පස්සේ ඊතුරු ද්‍රාවණය එහෙනම් අපිට දැන් දන්නවද එකක් දැන් අපි ඇලුමිනියම් නයිට්‍රේට් එකක් හොයාගත්තා. දැන් ඊට පස්සේ මේ සිල්වර් නයිට්‍රේට් එකක් හොයාගත්තා නම් අනිත් එක නා කවුද? සිංක් නයිට්‍රේට්. දැන් ඇලුමිනියම් නයිට්‍රේට් එක අපි හොයාගත්තා. සිංක් නයිට්‍රේට් එක හොයාගත්තා. ඊතුරු එක්කෙනා සිල්වර් නයිට්‍රේට්. හරිද? එතකොට සිල්වර් නයිට්‍රේට් එකට මේ ජලීය ඇමෝනියා දැම්මට පස්සේ මොකද වෙන්නේ? දුඹුරු පාට අවක්ෂේපයක් හැදෙන්නේ. හරිද? මේකත් වැඩිපුර ජලීය ඇමෝනියා දැම්මොත් එහෙම දීවල යනවා. නිසා ඉතිරි ද්‍රාවණය සිල්වර් නයිට්‍රේට් වේ. මෙයට ජලීය ඇමෝනියා එකතු කිරීමේදී මුලින් දුඹුරු පැහැ අවක්ෂේපයක් ලැබී තවදුරටත් ජලීය ඇමෝනියා එකතු කිරීමේදී මෙම අවක්ෂේපයේද දිය වී යයි නම් අදාළ ද්‍රාවණය මොකද්ද? සිල්වර් නයිට්‍රේට් වේ. බව තහවුරු වේ.
හරි. එහෙනම් ඒ ගානත් ඉවරයි. ඊළඟට බලන්න ඊළඟට මොකද්ද කියන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනනේ ගාන නේද? ඊළඟට බලමු මෙතන මේ 7 වෙනි ගාන. හරිද? මේක කියන්නේ මොකද්ද බලන්න. පහත සඳහන් සංයෝග කාණ්ඩයේ අඩංගු සංයෝග තුන ඒ සමග දක්වා ඇති ක්‍රමය අනුසාරයෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? පහත දක්වා ඇති සංයෝග කාණ්ඩයේ අඩංගු සංයෝග තුන ඒ සමග දක්වා ඇති ක්‍රමය අනුසාරයෙන් හඳුනාගන්නේ කෙසේද කියලා තමයි අහන්නේ. ඒතර සංයෝග කාණ්ඩයේ තියෙන සංයෝග තුන තමයි ඇමෝනියම් කාබනේට් ද්‍රාවණයක් තියෙනවා. ඊට පස්සේ ඇමෝනියම් සල්ෆේට් ද්‍රාවණයක් තියෙනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවා. මේවට කරනවා කියලා කියන්නේ ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කිරීම සහ අවශ්‍ය පරිදි තනුක නයිට්‍රික් එකතු කිරීම. හරි. හරි. දැන් මම මුලින්ම මේවා මේ අපි මිශ්‍ර කරලා බලමු. හරිද? මම මුලින් එක ලියලා පෙන්නනවා. හරි. 7 වෙනි එකේ සංයෝග කාණ්ඩය තමයි ඇමෝනියම් කාබනේට් ද්‍රාවණය. ඊට පස්සේ ඇමෝනියම් සල්ෆේට් ද්‍රාවණය. ඊට පස්සේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. හරි. මේවා අඳුර ගන්න කියලා කියන්නේ ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කිරීම සහ අවශ්‍ය පරිදි තනුක නයිට්‍රික් එකතු කිරීම. ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කිරීම හා අවශ්‍ය පරිදි තනුක නයිට්‍රික් එකතු කිරීම. තනුක නයිට්‍රික් එකතු කිරීම. හරි. දැන් බලන්න මේක කොහොමද කරන්න කියලා. මුලින්ම අපි මේවා මේ යුගල වශයෙන් මිශ්‍ර කරගමු. දැන් මෙතන ඉන්නේ ඇමෝනියම් කාබනේට්. ඉන්න මම ඒවා වෙන වෙනම පෙන්නන්න ලීලා. ඇමෝනියම් කාබනේට්. ඊළඟ එක ඇමෝනියම් නයිට්‍රේට්. ඇමෝනියම් සල්ෆේට්. ඊළඟ එක බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. මේව තුන තමයි දැන් අපිට යුගල වශයෙන් මිශ්‍ර කරන්න තියෙන්නේ. දැන් බලන්න. මුලින්ම මේ ඇමෝනියම් කාබනේටුයි ඇමෝනියම් සල්ෆේටුයි මම මිශ්‍ර කරනවා. මෙතන හැදෙන එක මම එක කියලා දාන්න ඒකල මම වෙන වෙනම මේ ඒවට අදාළ සමීකරණ ලියලා පෙන්නන්න. ඊළඟට ඇමෝනියම් කාබනේටුයි බේරියම් හයිඩ්‍රොක්සයිඩුයි එකතු කරමු. එතන හැදෙන සංයෝග සෙට් එක මම දෙක කියලා දාන්නම්. හරිද? හරි. දැන් ඊට පස්සේ මේ ඇමෝනියම් සල්ෆේටුයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි එකතු කරන්න තියෙන්නේ. මේක මම 3 කියලා දාන්නවා. හරි. දැන් මේවට බදාලා සමීකරණ ටික අපි ලියාගමු. ඒකද අපි දන්නේ නැහැ දැන් මේ මුලින්ම මේ ප්ලෑන් එක තමයි හදාගන්න මේක අපි හොයන්නේ කොහොමද කියලා. හරිද? මුලින් අපි මේ වලට අපි දන්නවනේ මේ වල තියෙන්නේ ඔන්න ඔය සංයෝග තුන කියලා. ඒතර අපි ඔය සංයෝග මාරුවෙන් මාරුවට මිශ්‍ර කර කර බලන්න ඕනේ මොනවද හැදෙන ප්‍රතිඵල කියලා අපි සමීකරණ විදිහට ලියා ගන්න ඕනේ.
ඒකල ඒ ප්‍රතිඵල වලින් කියන්නේ මේ ප්‍රතික්‍රියා වලින් හැදෙන ප්‍රතිඵල අනුව තමයි ඒ ප්‍රතිඵලය අර අපි ප්‍රැක්ටිකල් එක කරනකොට ලැබෙනවද කියන එක අනුව තමයි අපි ඒව තහවුරු කරගන්නේ. මුලින්ම පළවෙනි එකට අදාළව මම ලියන පළවෙනි ප්‍රතික්‍රියාව ammonium carbonate ඊට පස්සේ ammonium sulfate හරි දැන් මේවා දෙක මිශ්‍ර කරාම මොකද වෙන්නේ හැදෙනවා මොකක්වත් වෙන්නේ ඔය දෙකම තමයි හැදෙන්නේ නේ කිසිදු වෙනසක් සිදු නොවේ කියලා ලියමු මොකද ලියලින්න ඕනේ ඔය දෙකමනේ හැදෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ නේ කිසිදු විපර්යාසයක් සිදු නොවේ වෙනසක් නැහැ හරි ඊළඟ එක දෙක ප්‍රතික්‍රියාව දෙවන ප්‍රතික්‍රියාව බලන්න ඇමෝනියම් කාබනේට් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි එකතු වෙන්නේ නේ සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන හැදෙනවා බලන්න මෙතන අවක්ෂේපයක් එනවා මොනවාද බේරියම් කාබනේට් සුදු පාට අවක්ෂේපය හැදෙනවා සුදු අවක්ෂේපය හැදෙනවා ඒ වගේම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ඇමෝනිය හැදෙනවා හරි අන්න මෙතන අවක්ෂේපයක් ඇති වෙනවා සුදු පාට හරි බලමු අපි ඊළඟ ප්‍රතික්‍රියාව ලියලා තුන්වෙනි ප්‍රතික්‍රියාව මොකක්ද තුන්වෙනි එක ඇමෝනියම් සල්ෆේට් වලට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ හැදෙන්නේ මොකද්ද කියලා බලමු ඇමෝනියම් සල්ෆේට් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන අවක්ෂේපයක් හැදෙනවා බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය හැදෙනවා හය ජලීය ඇමෝනිය දැන් පොඩි ගැටලුවක් තියෙනවා බලන්න දැන් මේ දෙක ප්‍රතික්‍රියාවේදී තුන් දෙක ප්‍රතික්‍රියාවේදී බේරියම් කාබන් සුදු පාට අවක්ෂේපයක් එනවා තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක් එනවා දැන් එතකොට අපිට අඳුර ගැනීම ප්‍රශ්නයක් වෙනවා මොකද දැන් පළවෙනි එකේදී මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ නේ වෙනසක් නැහැ ඇමෝනියම් කාබනේට් සහ ඇමෝනියම් සල්ෆේට් දැම්ම කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඊට පස්සේ ඇමෝනියම් කාබනේට් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාට පස්සේ අපිට බේරියම් කාබනේට් සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. ඇමෝනියම් සල්ෆේට් සහ බේරියම් කාබනේට් හයිඩ්‍රොක්සයිඩ් කියන දෙක එකතු කරාට පස්සේ බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. එතකොට මේ ද්‍රාවණ දෙක මිශ්‍ර කරා කියලා මොකොත් වෙන්නේ
මේ ද්‍රාවණ දෙක මිශ්‍ර කරාම සුදු අවක්ෂේපයක් ලැබෙනවා. මේ දෙක මිශ්‍ර කරාම සුදු අවක්ෂේපයක් ලැබෙනවා. එතකොට මේ අවස්ථා දෙකෙන්ම සුදු අවක්ෂේප ලැබෙනවා. මෙතනින් විතරක් මොකුත් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න. මම දැන් වාචන තුන ඇඳ ගන්න එක සාම්පල් ටික වෙන වෙනවා. මේක මම A කියලා ගන්නවා. මේක මම B කියලා ගන්නවා. මේක මම C කියලා ගන්නවා. හරිද? හිතන්න මේ A සහ B මිශ්‍ර කරාම මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් මේ මොකුත් වෙනසක් වෙන්නේ නැත්තම් A සහ B මිශ්‍ර කරාම කිසිම වෙනසක් වෙන්නේ නැත්තම් මේ A සහ B කියලා කියන්නේ මේ දෙන්න. ඒ කියන්නේ අපි දන්නවා මෙතන ඇමෝනියම් කාබනේට් සහ ඇමෝනියම් සල්ෆේට් තමයි මිශ්‍ර කරලා තියෙන්නේ. හරිද? හැබැයි අපි දන්නේ මෙතන මිශ්‍ර කරලා තියෙන්නේ ඇමෝනියම් කාබනේට් සහ ඇමෝනියම් සල්ෆේට් මිශ්‍ර කරලා තියෙන්නේ. හැබැයි මෙතන කවුද ඇමෝනියම් කාබනේට් කවුද ඇමෝනියම් සල්ෆේට් කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. අපි දන්නේ නැහැ ඇමෝනියම් කාබනේට් කවුද ඇමෝනියම් සල්ෆේට් කවුද කියලා. මේ දෙන්නයි කවුරු හරි කෙනෙක් ඇමෝනියම් කාබනේට් ඇමෝනියම් සල්ෆේට්. හැබැයි අපි එක දෙයක් දන්නවා. මෙතන මිශ්‍ර කරලා නැහැ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් මේ C කියලා කියන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න ඕක තමයි උතනින් ගන්න පුළුවන් දෙයක්. එහෙනම් මේ C කියලා කියන්නේ අපි දන්නවා දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. අත් කිරම දන්නා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. C. හරිද? එහෙනම් එක්කෙනෙක් අඳුරගත්තා. හරිද? හරි. දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා Aට සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා Bට. බලන්න මෙතන. පළවෙනි ප්‍රතික්‍රියාවේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍ර වෙන්නේ නැහැනේ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන ප්‍රතික්‍රියා දෙකේදීම සුදු පාට අවක්ෂේප දෙයක් හැදෙනවා. ඒ කියන්නේ දැන් මේ C දානවා දැන් Bටත් දානවා C Aටත් දානවා. අවස්ථා දෙකේම සුදු අවක්ෂේප දෙකක් හැදෙනවා. හරි. අපිට අඳුර ගන්න බෑ. ඇයි? කවුද ඇමෝනියම් කාබනේට් කවුද ඇමෝනියම් සල්ෆේට්? මේ දෙකෙන්ම සුදු අවක්ෂේප ලැබෙනවා. හැබැයි අපිට තව එකක් දීලා තියෙනවා මෙතන. මේක දීලා තියෙනවා ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කිරීම සහ අවශ්‍ය පරිදි සානුක HNO3 එකතු කිරීම. අන්න අපිට එතෙන්ට යන්න වෙනවා. එහෙනම් දැන් සුදු අවක්ෂේප දෙකක් ඇති වෙනවානේ. C Aටයි Bටයි දැම්මම A ගෙන සුදු අවක්ෂේපයක් එනවා B ගෙන සුදු අවක්ෂේපයක් එනවා. දැන් මේ දෙකට දානවා අපි මොනවද? මේ දෙක මිශ්‍ර කරන හැදෙනවා කියන්නකෝ. මේ දෙක මිශ්‍ර කරාම හැදෙනවා D. මේ තමයි D. මේක දැන් අවක්ෂේපයක් හැදෙනවා. අවක්ෂේපය. ඊට පස්සේ වැරදුනා. B නෙවෙයි දාන්නේ. මේකට දාන්නේ C. ඊට පස්සේ Bට දානවා C. එතකොටත් අපි දන්නවා සුදු අවක්ෂේපයක් හැදෙනවා කියලා. මේක ගන්නම E කියලා. මේක සුදු අවක්ෂේප. සුදු අවක්ෂේප දෙකයි. එහෙනම් Aට C දැම්මම සුදු අවක්ෂේපයක් ලැබෙනවා. Bට C දැම්මම නැත්නම් Bට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සුදු අවක්ෂේපයක් ලැබෙනවා. දැන් මේ දෙකට දානවා HNO3.
හරි තනුක නයිට්‍රික් දානවා. දැන් මොකද වෙන්නේ? අපි දන්නවා බේරියම් සල්ෆේට් කියන කෙනා තනුක නයිට්‍රික් වල දී වෙන්නේ නැත. බේරියම් සල්ෆේට් තනුක නයිට්‍රික් වල දී වෙන්නේ නැහැ. තනුක නයිට්‍රික් වල දී වෙන්නේ බේරියම් කාබනේට් මේ දෙන්නගේ. එහෙනම් මෙතන එක්කෙනෙක් දී වෙලා යනවා එක්කෙනෙක් දී වෙන්නේ නැහැ. දී වෙන්නේ නැත්තේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇමෝනියම් සල්ෆේට් වලට දාපු වටපස්සේ හැදෙන මේ බේරියම් සල්ෆේට් කියන සුදු පාට අවක්ෂේපය. එහෙනම් තුන ප්‍රතික්‍රියාව සිදු වුණ භාජනයේ තියෙන අවක්ෂේපය තමයි තනුක නයිට්‍රික් දැම්මම දිය වෙන්නේ නැත්තේ. හරිද? එහෙනම් මම මේක විදිහටම ගන්නවා. හරි. මෙයා දිය වෙන්නේ නැහැ කියලා හිතන්න. තනුක නයිට්‍රික් දැම්මම මෙයා දිය නොවේ. එහෙනම් මෙතන ඉන්නේ බේරියම් සල්ෆේට්. එහෙනම් මේක කවුද? ඇමෝනියම් සල්ෆේට්. මේක දිය වෙනවා. දිය වේ. එහෙනම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා තියෙන්නේ ඇමෝනියම් කාබනේට් එකයි මෙතන ඉන්නේ. එහෙනම් බේරියම් කාබනේට්. එහෙනම් මේක ඇමෝනියම් කාබනේට්. හරි. එහෙනම් අපි ඒකත් කරමු. හරි. දැන් එහෙනම් අපි දැන් ලියමු. හරිද? හරි. දැන් මොකද උනේ? වෙන්නේ දැන් මෙතන කිසියම් ද්‍රාවණ දෙකක් මිශ්‍ර කිරීමේදී කිසිදු වෙනසක් ඇති නොවේ නම් අදාළ මිශ්‍ර කරපු ද්‍රාවණ දෙක ඇමෝනියම් කාබනේට් සහ ඇමෝනියම් සල්ෆේට්. එහෙනම් ඉතුරු එක්කෙනා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අඳුනගත්තා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි ද්‍රාවණ දෙකට එකතු කරනකොට දෙකෙන්ම සුදු පාට අවක්ෂේප ලැබෙනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු ද්‍රාවණ දෙකටම එකතු කරනකොට දෙකෙන්ම සුදු පාට අවක්ෂේප ලැබෙනවා. තනුක නයිට්‍රික් එකතු කරනකොට දියවල යන්නේ නැත්තේ බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය. ඒ කියන්නේ ඇමෝනියම් සල්ෆේට් එක්ක බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක තුල හැදෙන බේරියම් සල්ෆේට් තමයි දී වෙන්නේ නැත්තේ. එහෙනම් ඒ අවක්ෂේපය හැදෙන්න හේතු උනේ බීට දාපු හින්දාන බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් B කියලා කියන්නේ ඇමෝනියම් සල්ෆේට්. එහෙනම් ඉතුරු එක්කෙනා ඇමෝනියම් කාබනේට්. හරි. හරි. ලියනකොට බලා ගන්න ඉතුරු ටික. දෙකක් මිශ්‍ර කිරීමේදී කිසිදු විපර්යාසයක් සිදු නොවන්නේ ඇමෝනියම් කාබනේට් හා ඇමෝනියම් සල්ෆේට් මිශ්‍ර කිරීමේදී ඇමෝනියම් කාබනේට් සහ ඇමෝනියම් සල්ෆේට් මිශ්‍ර කිරීමේදී එවිට ඉතිරි ද්‍රාවණය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වන බව තහවුරු කරගත හැකිය. හරි එහෙනම්
බේරියම් සල්ෆේට් දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් හොයාගත්තා. ඊට පස්සේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මොකක් හරි ද්‍රාවණයකට දාද්දී තනුක නයිට්‍රික් තුල දිය නොවන සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා නම් අදාළ ද්‍රාවණය ඇමෝනියම් සල්ෆේට් වේ. හරි. කිසියම් ද්‍රාවණයකට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි ද්‍රාවණ දෙකෙන් එකකට එක් කිරීමේදී තනුක HNO3 හි දිය නොවන සුදු අවක්ෂේපයක් ලැබේ නම් එම ද්‍රාවණය ඇමෝනියම් සල්ෆේට් වේ. හරි. එහෙනම් ඉතුරු ද්‍රාවණය කවුද? ඇමෝනියම් කාබනේට්. මේකට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීමේදී සුදු අවක්ෂේපයක් ලැබෙනවා. මේක තනුක නයිට්‍රික් වල දී වෙලා යනවා. ඉතිරි ද්‍රාවණය ඇමෝනියම් කාබනේට් වන අතර මෙයට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීමේදී සුදු අවක්ෂේපයක් ලැබේ. මෙය තනුක HNO3 හි දිය වී යයි. හරි. එහෙනම් අපි ඒ ගානත් කරලා ඉවර කරා. ඊළඟට තව අපිට ගානක් තියෙනවා. මොකද බලන්න ගානෙන් කියන්නේ පහත සඳහන් සංයෝග කාණ්ඩයේ අඩංගු සංයෝග තුන ඒ සමග දක්වා ඇති ක්‍රමය අනුසාරයෙන් වෙන් කර හඳුනාගන්නේ කෙසේද? ඉස්සලා වගේම ගණක් ටිකක් ඉස්සලා වගේ ඇලුමිනියම් සල්ෆේට් ද්‍රාවණයක් දීලා තියෙනවා. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දීලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් දීලා තියෙනවා. කරන්න තියෙන ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කරලා මේවා අඳුරගන්න. හරිද? මම මොනේ ප්‍රශ්න ලියන්නම් අය පාරක්. ප්‍රශ්නම නෙමෙයි මේ සංඝ කාණ්ඩය ලියන්න. නවනි ගාන සංයෝග කාණ්ඩය තමයි ඇලුමිනියම් සල්ෆේට් ඉන්නවා. ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ් ඉන්නවා. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. ක්‍රමය තමයි ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කිරීම.
හරි. ඉස්සෙල්ලා විදිහට මම කරන්නම්. මුලින්ම අපි මේව බලමු මිශ්‍ර කරලා මොනවද හැදෙන්නේ කියලා. ඇලුමිනියම් සල්ෆේට්, ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ්, අන්තිමේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. දැන් අපි මේවා වෙන වෙනම මිශ්‍ර කරමු. මුලින්ම මේ දෙන්නම මිශ්‍ර කරනවා. ඊට පස්සේ මම මේ දෙන්න මිශ්‍ර කරනවා. මේ ඇලුමිනියම් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දෙන්න. ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දෙන්න මිශ්‍ර කරනවා. මෙතන සිද්ධ වෙනවා පළවෙනි ප්‍රතික්‍රියාව, මෙතන සිද්ධ වෙනවා දෙවෙනි ප්‍රතික්‍රියාව, මෙතන සිද්ධ වෙනවා තුන්වෙනි ප්‍රතික්‍රියාව. දැන් මම මේ ප්‍රතික්‍රියා තුන වෙන වෙනම ලියන්නම් එහා පැත්තේ. පළවෙනි ප්‍රතික්‍රියාව වෙන්නේ මොකද්ද? ඇලුමිනියම් සල්ෆේට් සහ බේරියම් ක්ලෝරයිඩ් අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. අපිට මේ පැත්තම ලියන්න පුළුවන්. එක ප්‍රතික්‍රියාව. දැන් කොළඹ පැත්තට විතර ඉවරයි. මොකද බේරියම් සල්ෆේට්, ඇලුමිනියම් සල්ෆේට් සහ බේරියම් ක්ලෝරයිඩ්. ඇලුමිනියම් සල්ෆේට් සහ බේරියම් ක්ලෝරයිඩ් අතර ප්‍රතික්‍රියාව. මෙතෙන්දී හැදෙනවා බේරියම් සල්ෆේට් සහ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් නම් බේර වෙනවනේ. බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. සුදු. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාව මොකද? ඇලුමිනියම් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි එකතු කරන්නේ. දෙක. මෙතෙන්දි වෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක සමානව මිශ්‍ර වෙන්න බෑ. එහෙම හිතන්නත් බලමු. මෙතෙන්දි අපිට ගන්න පුළුවන් අපි ගමු මෙතන සුදු අවක්ෂේපය හැදෙනවා කියලා. කියන්නේ සෝඩියම් ඇලුමිනේට් එක හැදලා මේක දිය වෙලා යන්නේ නැතුව ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය මේක නවතිනවා කියලා අපි හිතමුකෝ, උපකල්පනය කරමු. බලමු අපි ඉස්සරහට ගන්න කොහොමද ඒක වෙන්නේ කියලා. හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂේපය
හැදිලා සෝඩියම් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් හැදෙනවා. හරි. තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. barium chloride සහ sodium hydroxide sodium hydroxide මෙතන barium hydroxide sodium chloride හැදෙන්නේ barium hydroxide කියලා කියන ජලීය ද්‍රාවණයක් වෙනසක් නැහැ මෙතන. හරිද? මම ලියලා පෙන්නන්නම්. ඒකට වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් අපිට මම හිතන පොටක් හම්බ වුණා බලමු. පොට තමයි මෙතන ඇලුමිනියම් සල්ෆේට් උයි බේරියම් ක්ලෝරයිඩ් එකතු කරොත් බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය හැදෙනවා. ඇලුමිනියම් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය හැදෙනවා. එතකොට මේ පළවෙනි දෙවෙනි ප්‍රතික්‍රියා දෙකේදීම මේ දෙන්න එකතු කරාමත් මෙතන සුදු අවක්ෂේපයක් හැදෙනවා. මේ දෙන්නා මිශ්‍ර කරාමත් මෙතන සුදු අවක්ෂේපයක් හැදෙනවා. මේ අවස්ථා දෙකේම සුදු අවක්ෂේපයක් හැදෙනවා. සුදු අවක්ෂේපයක් හැදෙන්නේ නැති එකම තැන මෙතන. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අවක්ෂේපයක් නැහැ. එකම තැන මෙතන. මේ දෙක උතරම විතරයි මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. අනික හැම තැනදීම දෙන්න දාද්දි සුදු අවක්ෂේපයක් හැදෙනවා. හරි. එහෙනම් අපිට හිතන්න පුළුවන් මේ එකතු කරපු දෙන්න බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. බලමු. තමන් ද්‍රාවණ තුන ගන්නවා. මම අර මුලින් සමීකරණ වලට දාගන්න දාලා ලියාගත් පිළිවෙලට මේව ටික දා තියනවා කියලා මම හිතා ගන්නවා. හරි. හරි දැන් A කියලා ද්‍රාවණයක් ඉන්නවා, B කියලා ද්‍රාවණයක් ඉන්නවා, C කියලා ද්‍රාවණයක් ඉන්නවා. දැන් AB දෙන්න මිශ්‍ර කරාමයි හිතන්නකෝ මේ දෙන්න මිශ්‍ර කරාමයි ඉස්සෙල්ලා වගේම තමයි මේ දෙන්න මිශ්‍ර කරාමයි සුදු අවක්ෂේප දෙකක් හැදෙනවා. සුදු අවක්ෂේප දෙකක් හැදෙනවා. සුදු හැබැයි මේ දෙන්න මිශ්‍ර කරාම විතරක් කිසිම අවක්ෂේපයක් නැහැ. එහෙනම් මෙතන ඉන්නේ කවුද මිශ්‍ර කරලා තියෙන්නේ? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් උයි එවන තිබ්බේ. ඔව් බේරියම් ක්ලෝරයිඩ්. සහ NaOH තමයි මෙතන ඉන්නේ. එහෙනම් ඔය
B C කියන දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් බේරියම් ක්ලෝරයිඩ් කවුරු හරි කෙනෙක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කවුද? මෙතන ගත්තේ නැත්තේ ඇලුමිනියම් සල්ෆේට්. එහෙනම් A කියලා කියන්නේ ඇලුමිනියම් සල්ෆේට් කියලා අපි අඳුනගත්තා. A කියන්නේ නේ ඇලුමිනියම් සල්ෆේට්. හරි. දැන් ඇලුමිනියම් සල්ෆේට් දානවා. දැන් ඇලුමිනියම් සල්ෆේට් අපි අඳුනගත්තනේ. ඇලුමිනියම් සල්ෆේට් දානවා. කාටද? B ටයි C ටයි. ඇලුමිනියම් සල්ෆේට් B ටයි C ටයි දානකොට මොකද්ද වෙන්නේ? දැන් බලන්න ඇලුමිනියම් සල්ෆේට් වල ප්‍රතික්‍රියා දෙක. මේ ප්‍රතික්‍රියා දෙක තියෙන්නේ. හරිද? ඇලුමිනියම් සල්ෆේට් බේරියම් ක්ලෝරයිඩ් දැම්මොත් සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. ඇලුමිනියම් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඒ සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. හැබැයි දැන් මෙතන එකක් මතක තියාගන්න ඕනේ. දැන් මේ ඇලුමිනියම් සල්ෆේට් එතන ඇලුමිනියම් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවනේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩක් ඉන්න තැන තමයි ඇලුමිනියම් මේ සල්ෆේට් වැටෙන්නේ. මුලින් මොකද වෙන්නේ? මුලින් ඇලුමිනියම් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම කියලා අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇලුමිනියම් සල්ෆේට් දැන් ඉස්සෙල්ලා කරේ දෙක එකට මික්ස් කරානේ. දැන් එහෙම නැහැ. දැන් ඇලුමිනියම් සල්ෆේට් දාන්නේ අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්න එකට පොඩ. හරිද? ඒකට තමයි දාන්නේ. එතකොට මුලින් දානකොට සුදු පාට අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. හැදෙන සුදු අවක්ෂේපය හැදෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂේපය ඒ ද්‍රාවණයේ ඕන තරම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. ඒ වෙලාවෙම ප්‍රතික්‍රියා කරනවා B වෙලා යනවා. තේරෙනවද? ඒ නිසා ඇලුමිනියම් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට මුලින් සුදු අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ගොඩක් වෙලා දැම්මොත් තමයි සුදු අවක්ෂේපයක් හැදෙන්නේ. හැබැයි ඇලුමිනියම් සල්ෆේට් බේරියම් ක්ලෝරයිඩ් වලට දානකොට දාපු මොහොතේ ඉඳලා බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. තේරුණාද? හරි. දැන් මෙතෙන්දී හිතන්න දමන ෂණිකව සුදු අවක්ෂේපයක් ලැබෙනවා නම් ෂණිකව සුදු අවක්ෂේපයක් ලැබෙනවා නම් B කියන්නේ කවුද? බේරියම් ක්ලෝරයිඩ්. එහෙනම් ඊටු එක්කෙනා ගොඩක් වෙලා දාන්න ඕනේ. මුලින් වෙනසක් නැත. එහෙනම් කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. එහෙනම් අපි දැන් සාම්පල් තුන අඳුරගත්තා. දැන් අපි යන් මේක ලියන විදිහට. හරි. දැන් මම මේකේ පිළිතුරු ලියන්න පටන් ගන්නවා. හරි. මුලින්ම අපි බලමු. ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කිරීම මම ලියන්න පටන් ගන්න කලින් ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා ඉන්න. මතක කරලා දෙන්න. දැන් ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කරනකොට මේ රතු පාට ඒවා මොකක්වත් නැහැ කියලා හිතාගන්න. A B කියන දෙන්න මිශ්‍ර කරනකොට A B මිශ්‍ර කරන සුදු අවක්ෂේපයක් ලැබෙනවා. ඒ කියන්නේ ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරන සුදු අවක්ෂේපයක් ලැබෙනවා. ඊට පස්සේ තවත් ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරනවා. ඒ ගත ද්‍රාවණයකුයි තව වෙන ද්‍රාවණයකුයි. එහෙම මිශ්‍ර කරනකොට එතන සුදු අවක්ෂේපයක් ලැබෙනවා. හැබැයි එක ද්‍රාවණ දෙකක් විතරක් මිශ්‍ර කරද්දී ඒ කියන්නේ මේ B ද්‍රාවණය C ද්‍රාවණය A ද්‍රාවණය B ද්‍රාවණය මිශ්‍ර කරලා සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. A ද්‍රාවණය C ද්‍රාවණය මිශ්‍ර කරද්දී සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. B ද්‍රාවණය C ද්‍රාවණය මිශ්‍ර කරපු විතරක් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වෙනසක් සිද්ධ වෙන්නේ නැත්තේ මේ ප්‍රතික්‍රියාවලට අනුව බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍ර කරපු විතරයි. එහෙනම් මේ B හා C කියලා කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ද්‍රාවණ දෙකෙන් එකක්. B සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බේරියම් ක්ලෝරයිඩ් වෙන්නත් පුළුවන්. C
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බේරියම් ක්ලෝරයිඩ් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. මෙතනින් කවුද බේරියම් ක්ලෝරයිඩ් කියලා දන්නේ නැහැ. කවුද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මෙතෙන්ට මිශ්‍ර කරේ නැත්තේ ඇලුමිනියම් සල්ෆේට් ද්‍රාවණය. එහෙනම් අපි ඇලුමිනියම් සල්ෆේට් අඳුරගත්තා. ඉතුරු ද්‍රාවණය නම් ඇලුමිනියම් සල්ෆේට්. හරි. ඊට පස්සේ අපි කරන්නේ ඇලුමිනියම් සල්ෆේට් මේ ද්‍රාවණ දෙකට දානවා. ඇලුමිනියම් සල්ෆේට් දානකොට ඇලුමිනියම් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දැම්මොත් එහෙම දැන් හිතන්නකො මෙතන මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා දැන් අපි ඉස්සලා අඳුරගත්තට මෙයා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා දන්නෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩක් ඉන්න තැනට තමයි ඇලුමිනියම් සල්ෆේට් දාන්නේ. එතකොට වෙන්නේ අර හැදෙන දැන් අපි මේ ප්‍රතික්‍රියාව ලියාගත්ත ඇලුමිනියම් සල්ෆේට් උයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍ර කරද්දී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය හැදෙනවා කියලා. හැබැයි මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩක් ඉන්න තැනට පොඩ්ඩනේ දාන්නේ මුලින් එකතු කරද්දී. එක්කෙනෙක් අඳුරගත්ත කෙනා දාද්දී පොඩ්ඩනේ වැටෙන්නේ. එතකොට අර හැදෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය තියෙන්නේ. ඇයි? හැදුන ගමන්ම අර ද්‍රාවණයේ ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා එයා දිය වෙලා යනවා. ඒ නිසා මෙතන සුදු පාට අවක්ෂේපයක් හැදෙන ගමන් දිය වෙනවා. ඒ කියන්නේ හැදෙන්නේ නැහැ වගේ තමයි. එහෙනම් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනියම් සල්ෆේට් මේ ද්‍රාවණ දෙකෙන් එකතු කරනකොට මුලින්ම කිසිම වෙනසක් වෙන්නේ නැතුව තියෙනවා නම් ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හැබැයි දිගටම දාද්දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික අයින් වෙනවා ප්‍රතික්‍රියා කර. ඒතර අඩු වෙනවා. ඊට පස්සේ අන්න ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදෙන්න ගන්නවා. හරි. ඊට පස්සේ ඇලුමිනියම් සල්ෆේට් මේ ද්‍රාවණයට දානකොට දාපු මොහොතේ ඉඳලම මේ බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය හැදෙනවා. මොකද මෙයා දිය වෙලා යන්න කියලා කවුරුත් මෙතන නැහැ. හරිද? ඒ නිසා ඇලුමිනියම් සල්ෆේට් දානකොට ක්ෂණිකව සුදු අවක්ෂේපය ලැබෙනවා නම් ඒ බේරියම් ක්ලෝරයිඩ් එක. එහෙම නැතුව මුලින් සුදු අවක්ෂේපයක් ලැබෙන්නේ නැතුව මුකුත් වෙනසක් වෙන්නේ නැතුව තියෙනවා නම් ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. ද්‍රාවණ යුගල වශයෙන් මිශ්‍ර කිරීමේදී කිසියම් ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරන විට එක් අවස්ථාවකදී කිසිදු විපර්යාසයක් ඇති නොවේ. එවිට මිශ්‍ර කර තිබෙනුයේ බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යන ද්‍රාවණ දෙක වේ. NaOH වේ. එම නිසා ඉතිරි ද්‍රාවණය ඇලුමිනියම් සල්ෆේට් වේ. දැන් එහෙනම් ඒක අඳුනගත්තා. ඇලුමිනියම් සල්ෆේට් අනෙක් ද්‍රාවණ දෙකෙන් එකකට එකතු කරනකොට මුලින් කිසිදු වෙනසක් සිදු නොවි වැඩිපුර ඇලුමිනියම් සල්ෆේට් එකතු කිරීමේදී සුදු අවක්ෂේපයක් ලැබේ නම් අදාළ ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේ. එහෙනම් ඊතුරු ද්‍රාවණය කවුද? බේරියම් ක්ලෝරයිඩ්. මම ඒක මේජර් ලියන්න. මුලින් බේරියම් ක්ලෝරයිඩ් අඳුරගෙන ඊට පස්සේ NaOH වලට අපි යනවා. ඇලුමිනියම් සල්ෆේට් ඉතිරි ද්‍රාවණ දෙකකින් එකකට
එකතු කිරීමේදී එකතු කළ සැනින් සුදු අවක්ෂේපයක් ලබා දීම සිදුවේ නම් අදාළ ද්‍රාවණය මොකද්ද? බේරියම් ක්ලෝරයිඩ් වේ. හරි. එහෙනම් ඊතුරු එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේ. මෙයට ඇලුමිනියම් සල්ෆේට් එකතු කිරීමේදී වැඩිපුර NaS තුළට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන බැවින් මොලින් කිසිදු වෙනසක් සිදු නොවේ. නමුත් ක්‍රමක්‍රමයෙන් එකතු කරගෙන යාමේදී පසුව සුදු අවක්ෂේපයක් ලැබේ. හරි. ලැබිය හැක කියලා දෙමත් එක්කම. මොකද අපි ඔක්කොම එකතු කරගෙන අඳුරට ඉවරයි. ඉතිරි ද්‍රාවණය NaOH වේ. මෙයට ඇලුමිනියම් සල්ෆේට් එක් කිරීමේදී මොලින් කිසිදු විපර්යාසයක් සිදු නොවේ. නමුත් වැඩිපුර එකතු කිරීමේදී එක් කිරීමේදී අවක්ෂේපයක් ලැබිය හැකියි. හරි. එහෙනම් ඒ ගාන අපි ඉවර කරමු.